ගෝල්ඩ් ලැබී ගන්නවා සියලුම YouTube channel එකට. ඔබත් මේකට ඇල්කේන, ඇල්කීන, ඇල්කයින, බෙන්සීන් කියන ටික සාකච්ඡා කරලා ඉවරයි. අපිට තව තියෙන්නේ ඒ ටිකේ යාන්ත්‍ර ටික විතරයි. ඒ ටික මම ඉස්සරහදී කරනවා. දැන් අපිට අද කතා කරන්න තියෙන්නේ මම මුලින්ම කියන්න ඕනේ මුලින් මේ මම කලින් දාපු වීඩියෝ ටික බලලා නැත්තම් ඒ ටික පළල description එකේ දාලා තියෙනවා. ඒ ටික ඔක්කොම බලලා මේ වීඩියෝ එක බලන්න. මොකද නැත්තම් මේ ටික කරාට තේරුමක් වෙන්නේ නැහැ ඔයාලට. ඒ ටික මුලින් ඉඳලා අනුපිළිවෙලට බලලා ඒ නෝට් එක ලියාගෙන ඒ ප්‍රශ්න ටික කරලා ඊට පස්සේ මම අර Facebook page එකේ දාලා ප්‍රශ්න ටික කරලා මේ වීඩියෝ එක බලන්න. ඒකේ link ටික මම පළල description එකේ දාලා තියන්නම්. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ප්‍රතික්‍රියා වර්ගය හඳුනා ගැනීම. ඒ කියන්නේ අපිට ප්‍රතික්‍රියාවක් දීපුවාම ඒ ප්‍රතික්‍රියාව මොන වර්ගයට අදාළ එකක්ද කියලා හොයාගන්න එක තමයි අපිට මේක කරන්න තියෙන්නේ. මුලින්ම මම කියන්න දෙන්නම්. මුලින්ම කියන්නේ ප්‍රතික්‍රියාවක සාමාන්‍ය ප්‍රධාන ආකාර අපිට කිහිපයක් තියෙනවා. ආකරණ, ආදේශ, ඉවත් වීම, ඔක්සිකරණ, අම්ල වශයෙන් ප්‍රතික්‍රියා. ඇත්තටම කිව්වොත් අපි ඕගනික් වල මෙන්න මේ දෙක සාකච්ඡා කරන්නේ නැහැ. මෙන්න මේ දෙක ඕගනික් වල අදාළ වෙන්නේ නැහැ. ඕගනික් වල ප්‍රදර්ශනයෙන්ම අනිවාර්යයෙන්ම තියෙන්නේ මෙන්න මේ ටික තමයි. ආකරණ, ආදේශ, ඉවත් වීම. ප්‍රධාන වශයෙන් ඕගනික් වල තියෙන්නේ මෙන්න මේ තුන. හරිද? ඒක ලියන්න ප්‍රධාන කියලා දෙන්නේ. ඕගනික් වල ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ මෙන්න මේ ආකරණයක් කියන්නේ මොකද්ද? ආදේශයක් කියන්නේ මොකද්ද? ඉවත් වීමක් කියන්නේ මොකද්ද කිය ප්‍රතික්‍රියා තුන ගැන තමයි. හරිද? මම දැන් මේ තැන් වල හිස්තැන් තුනක් තියලා තියෙනවා. හරිද? දැන් ආකරණයක් කියන්නේ මෙන්න මේවට දැන් මෙතන පේනවා. මේ මොකද්ද? මම කලින් කියනවා මේක. මොකද්ද? ඇල්කයිනය. sorry ඇල්කීනය. හරිද? මේ තියෙන ඇල්කීනය. ඇයි ඩබල් බොන්ඩ් එකක් තියෙන හින්දා. ඇල්කයිනයක් කියන්නේ ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙන එකට. මේක ඇල්කීනය. හරිද? මෙතෙන්ට මම මේ ප්‍රතික්‍රියාවක් කලින් කරලා දිනවා. ඇල්කීනයකට HBr දාපුවාම මේ මාකෝටික් ඔෆ් නීතියට අනුව මෙන්න මෙතෙන්ට මේ මැද්ද කාබන්ට Br එක වදිනවා කියලා මම කලින් දෙවෙනි වීඩියෝ එකේ තුන්වෙනි වීඩියෝ එකේ මම ඔයාලට කිව්වා. ඒ වීඩියෝස් බලලා යන්න මේක බලනවා නම්. දැන් මේ ප්‍රතික්‍රියාව ගැන මම විග්‍රහ කරන්න යන්නේ නැහැ. මම දැන් මෙතන කියලා දෙන්නේ ආකරණයක් කියන්නේ මොකද්ද? ආදේශයක් කියන්නේ මොකද්ද? ඉවත්වීමක් කියන්නේ මොකද්ද කියලා. දැන් අපි දලව මතකේ ගත්තොත් එහෙම දැන් මෙතන මම කියන්නේ ආකරණය ගැන. ආකරණයකදී වෙන්නේ මේ ෆයි බන්ධන ගාන අඩු වෙන එක. ෆයි බන්ධන ගාන අඩු වෙන එක. මොකක් හරි අපිට එකක් දීලා මෙතන මොකක් සංයෝගයක් දීලා ඒකට ප්‍රතික්‍රියාවේ පස්සේ ඒකේ ෆයි බන්ධන ගාන අඩු වෙනවා නම් දැන් මෙතන වල පේනවා මෙතන ෆයි බන්ධන මේ මෙතන ෆයි බන්ධන එකක් තියෙනවා. මෙතෙන්දී ෆයි බන්ධනේ නැති වෙලා තියෙනවා. ඕනෙම එකක අපි ආකරණයක් කියලා හොයාගන්නේ. ආකරණයක් දැන් අපිට දෙනවා ප්‍රතික්‍රියා කීපයක් දීලා මේවා ඉවත් වීම ආදේශ ආකරණ ප්‍රතික්‍රියා වෙන් කරන්න කියලා. හරිද? අපි බලන්නේ මුලින්ම මෙන්න මේ ෆයි බන්ධන ගාන වැඩි වෙලාද අඩු වෙලාද කියලා බලනවා. හරිද? දැන් මෙතන නම් ෆයි බන්ධන ගාන අඩු වෙලා. ෆයි බන්ධනයක් අඩු වුණොත් ෆයි බන්ධන ගාන අඩු වුණොත් ඒක ආකාරණයක් විදිහට අපි නම් කරන්නේ. හරිද? මෙන්න මෙතන ලියා ගන්න. මෙතන ලියා ගන්න. ෆයි බන්ධන ගණන අඩු වී ඇත. හරිද? ෆයි බන්ධන ගන්න අඩු වී ඇත. එහෙනම් ඉවත් වීමක් කියන්නේ මොකද්ද? මේක බලපෑම් වල කිව්වේ හැකියි. මෙතන තියෙන්නේ මේ මධ්‍යසාරී KOH දාලා තියෙන්නේ. මධ්‍යසාරී KOH දාලා මොකද වෙන්නේ? මෙන්න මේ BR එක අයින් වෙලා මෙන්න BR එකයි මෙතනදී H එක අයින් වෙලා HBr යනවා. ඉතින් HBr අයින් වෙලා යනවා. ඒ වෙලාව මෙතන ඩබල් බොන්ඩ් එකක් වදිනවා මේ තියෙන්නේ. හරිද? ඉවත් වීමක්. හරිද? ඉවත් වීමක් අපි මතක තියාගන්නේ තියෙන සංයෝගවල වැඩිය ditth බන්ධන ගාන වැඩි වෙනවා. දැන් මේක වෙන්නේ මොකද්ද? ditth බන්ධන ගාන අඩු වෙනවා. මේක මොකද කියන්නේ? ditth බන්ධන ගාන වැඩි වෙනවා. ආකරණයක් නම් ෆයි බන්ධන ගණන, ඒ කියන්නේ ditth බන්ධන කියන්නේ ඒකයි. ෆයි බන්ධන ගණන අඩු වෙනවා. හරිද? ෆයි බන්ධනක ditth බන්ධනක හරි මේ බන්ධනේ නැති වෙන්නේ. ආකරණයක් නම් ෆයි බන්ධන ගාන අඩු වෙනවා. හරිද? ඉවත් වීමක් නම් ෆයි බන්ධන ගාන වැඩි වෙනවා. ඇයි ඒදි? ආකරණයකදී මොකක් හරි ආකරණය වෙනවනේ. එහෙමනම් මෙතන ditth බන්ධනේ අයින් වෙන්න බෑ. මෙතන මොකක් හරි ආකරණයක් වෙන්නේ නම් sorry ඉවත් වීමකදී වෙන්නේ මෙන්න මේ BR එක ගැල්ල අයින් වෙනවනේ. එහෙමනම් මෙන්න මෙතන බන්ධන අඩු වෙනවා. හරිද? කියලා බන්ධන ගන්න අඩු වෙනවා. අනිවාර්යෙන් කාබන්ට බන්ධන 4ක් තියෙන්න ඕනනේ. නැත්නම් ඒක තියෙන්නේ නැහැ අස්ථායිනේ.
ඒ හින්දා මේ දෙන මොකද කරන්නේ ඩබල් බොන්ඩ් එක ගහ ගන්නවා. එහෙම වුණාම ඉවත් වීමකදී වෙන්නේ ෆයි බන්ධන ගාන වැඩි වෙනවා. ඒක මෙතන ලියගන්න. වැඩි වී හරි. දැන් අපිට ආකාරණයක් කියන්නේ මොකක්ද කියලා කියන්නත් පුළුවන්. ඉවත් වීමක් කියලා හවුත් කියන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්. දැන් මේ ආදේශයක් කියන්නේ මොකද්ද? ආදේශයක් කියන්නේ මොකක් හරි සංයෝගයක් දීපුවාම මෙන්න මේ ඒකේ තියෙන කුමන හෝ කොටසක් වෙනුවට ඒ කුමන හෝ කියන දැන් මෙතන මේ මේක නෙමෙයි BR එක නෙමෙයි ඒක වෙනුවට මෙතන මේ දෙකක් ආදේශ වෙලා මෙතනදී විශේෂ මත තියෙනවා මෙතන ෆයි බන්ධන ගාණක් වෙනස් වෙන්නේ නැහැ හරිද බන්ධන ගාණේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ මෙන්න කාණ්ඩයක් තමයි වෙනස් වෙන්නේ මෙන්න මේ BR එක ගැලවිලා ගිහිල්ලා ඒක වෙනුවට මෙතන OH එක ගැලවිලා මේ වල පේනවනේ මෙතන මුකුත් ෆයි බන්ධන තිබ්බ දිත්ත බන්ධන ඒවා කිසි වෙනසක් නැහැ තිබ්බ දැන් මෙතන ඇත්තෙත් නැහැ මෙතන ෆයි බන්ධන දිත්ත බන්ධන ඇත්තෙත් නැහැ ඒවා කිසි වෙනසක් වෙන්නේ නැහැ මේකේ. හරිද? ආදේශයක් කියන්නේ මෙන්න මේ කෑල්ලක් අයින් වෙලා ඒක වෙනුවට. හරිද? ඒක වෙනුවට තව එකක් ගන්න එකට. හරි? ආදේශයක් කියලා ඇත්තටම දන්නවනේ ආදේශයක් කියන්නේ අපි ඇඳුමක් මාරු කරනවා කියන්නේ. ඇඳුමක් වෙනුවට තව ඇඳුමක් ආදේශ කරගන්නවා කියන්නේ. අන්න ඒ වගේ මෙන්න මේක වෙනුවට අපි තව එකක් ගන්නවා නේ. මේක වෙනුවට තව එකක් ගන්නවා. BR එක වෙනුවට OH එකක් ගන්නවා. මේකෙත් මේ ෆයි බන්ධන ගානක් වැඩි වීමක් අඩු වෙතම කියනවා නේ. එතනද? මේ ෆයි බන්ධන ගාන වෙනස් වීමක් වැඩි වීමක් අඩු වීමක් එහෙම වෙන්නේ නැහැ හරි මෙන්න මේ කාණ්ඩයක් අදිශය තමයි වෙන්නේ මෙන්න මේ දෙකේ තමයි හොඳම දේ කියන්නේ ආකරණයක් නම් ෆයි බන්ධන ගණන අඩු වෙනවාමයි හරි අඩු වෙනවාමයි ඉවත් වීමක් නම් ෆයි බන්ධන ගාන වැඩි වෙනවාමයි හරි ඔන්න ඔය දෙකම දෙයක් තමයි හරියටම හරි මේක නැචරල් දෙයක් නෑ ආදේශයෙන් දන්නවනේ මේක එකක් වෙනකොට තව එකක් ආදේශ වෙනවා ඒක වචනෙත් තියෙන ආදේශ කියන්නේ එන්න මේ ආකාරණය කියන එකයි ඉවත් වීම කියන එකයි හොඳට මතක තියාගන්න ඕනේ. හරි. මේක ලියාගන්න. පුලියා. ඔව් හරි. මම දැන් හිතනවා ප්‍රතික්‍රියා වර්ග වෙනවාට හොඳ අවබෝධයක් ආවයි කියලා. දැන් අපිට තියෙන්නේ ඉලෙක්ට්‍රෝෆයිලයක් කියන්නේ මොකද්ද? නියුක්ලියෝෆයිලයක් කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න. හරිද? දැන් ඉලෙක්ට්‍රෝෆයිලයක් කිව්වම මේ වචනේම තියෙන ඉලෙක්ට්‍රෝන කියන වචනේ. ඉලෙක්ට්‍රෝෆයිලය කියන එක හැදලා තියෙන ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ මේ වචනේම වගේනේ. ඉලෙක්ට්‍රෝෆයිලයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන පවතින ඍණාරෝපිත තැන් වලට කැමති. හරිද? ඉලෙක්ට්‍රෝෆයිලයක් කියන්නේ දැන් මේක හොඳට අහගන්න මේ ඉලෙක්ට්‍රෝෆයිල් ඉලෙක්ට්‍රියෝෆයිල් කියන විභාගය අහනවා. හරිද? මොකක්ද අපිට යාන්ත්‍රණයක් කරේ මොකක්ද ප්‍රතික්‍රියාවක් හරි දීලා ඒකට අදාළ ඉලෙක්ට්‍රෝෆයිල් ඉලෙක්ට්‍රියෝෆයිල් අපිට නම් කරලා ලියන්න දෙනවා. හරි? ඒ හින්දා මේක හොඳට මතක තියාගන්න ඕනේ. හරි? ඉලෙක්ට්‍රෝෆයිලයක් කියන්නේ මොකද්ද? නියුක්ලියෝෆයිලයක් කියන්නේ මොකද්ද කියලා අපිට ඇහුවොත් කියා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අර්ථ දැක්වීම නෙමෙයි. දැන් මොකක් හරි දීලා ඒකේ ඉලෙක්ට්‍රෝෆයිල් නියුක්ලියෝෆයිල් නම් කරලා ගොත් එහෙම අපිට හොයාගෙන ලියා ගන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. හරි? ඉලෙක්ට්‍රෝෆයිලයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන පවතින ඍණාරෝපිත තැන් වලට කැමති කට්ටිය. හරිද? ඉලෙක්ට්‍රෝන තියෙන ඍණාරෝපිත තැන් වලට කැමති කට්ටිය. හරිද? ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඍණාරෝපිතනේ. අන්න ඒ තැන් වලට කැමති කට්ටිය තමයි ඉලෙක්ට්‍රෝෆයිල් කියන්නේ. හරිද? ඒ කියන්නේ පූර්ණ ඍණ හරි කියන්නේ මේ ඩෙල්ටා මයිනස් කියන්නේ අර කුඩා ධනාරෝපණයක් කියන්නේ. ඒකට තමයි ඩෙල්ටා කියලා මේ මේව කරලා තියෙන්නේ. මේ ඩෙල්ටා කියන්නේ කුඩා කියන එක. හරි? කුඩා ඍණාරෝපණයක් කියන එක. හරිද? පූර්ණ ඍණාරෝපණයක් හරි කුඩා ඍණාරෝපණයක් හරි තියෙන තැන් වලට කැමති කට්ටිය. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන වලට කැමති කට්ටිය තමයි ඉලෙක්ට්‍රෝෆයිල් එක කියන්නේ. දැන් මෙහෙම වෙන්න නම් එයා ධන වෙන්න ඕනේ. හරි? සාමාන්‍ය ධන මේ වෙන්නේ නැහැ. ඍණ මේ වෙන්නේ නැහැ. විරුද්ධ දෙයක් තිබ්බොත් ඒකට ආකර්ෂණය වෙන්නේ. ඒක කියන්නේ මේ සමාජයේ ඇත්ත ගත්තොත් එහෙමනේ ඉතින් විරුද්ධ දෙන්නෙක් නේ ආකර්ෂණය වෙන්නේ. සම ආකර්ෂණයක් වෙන්නේ නැහැ නේ. ඔය වෙන වෙලාවලුත් තියෙනවා. වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. නේ? සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ නේ. ඒ වගේ තමයි මෙව්වත්. මේ ඉලෙක්ට්‍රෝෆයිලත් එහෙමයි. හරි? ඉලෙක්ට්‍රෝෆයිල ඉලෙක්ට්‍රෝන පවතින ඍණාරෝපිත තැන් වලට තමයි කැමති. හරිද? එයා ධනාරෝපිතයි. හරි? මෙන්න මෙයා ධනාරෝපිතයි. ඒක මෙතන ලියා ගන්න ඕන. ඕන මෙතන ලියලා තියෙනවනේ. මෙතන ලියලා තියෙන්නේ. එසේ වීමට නම් තමා ධනාරෝපිත විය යුතුයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිලය ධනාරෝපිත වෙන්න ඕනේ. හරි? මේක හොඳට මතක තියාගන්න ඕනේ. මේක අනිවාර්යෙන් කියන්නේ ගොඩක් වෙලාවට විභාගය අහනවා. විභාගයන් මේ අර්ථ දැක්වීම නෙමෙයි. මේක අපිට හොයාගන්න ඕනේ. මොකක් හරි දීලා ඉලෙක්ට්‍රෝෆයිල මොනවද නියුක්ලියෝෆයිල මොනවද නම් කරන්නේ. හරි? ඊට පස්සේ නියුක්ලියෝෆයිල න්‍යෂ්ටිකාමී. හරි? ධනාරෝපිත තැන් වලට කැමති. දැන් මෙයා න්‍යෂ්ටි වලට කැමති. ධනාරෝපිත තැන් වලට. හරිද? මේ වචනේම තියෙන නියුක්ලියෝෆයිල කියන එකේ.
අන්නේ වචනේ මම කියන්නේ හරි. වෙන මොකුත් ඕනේ මේ ඉලෙක්ට්‍රෝෆයිල් එකකුත් ඉලෙක්ට්‍රෝන වලට කැමති. ඒ ඉලෙක්ට්‍රෝන කියන වචනේ ඉලෙක්ට්‍රෝෆයිල් එකකින් ඉලෙක්ට්‍රෝන කියන වචනේ තියෙනවනේ. ඉලෙක්ට්‍රෝෆයිල් කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට කැමති කට්ටිය. හරිද? ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මෙහෙමයි. ඉලෙක්ට්‍රෝෆයිල් එක කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට කැමති කට්ටිය. හරි? ඉලෙක්ට්‍රෝෆයිල් එක කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට කැමති කට්ටිය. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. හරිද? එහෙම ඍණාරෝපිත තැන් වලට කැමති කට්ටිය නම් අනිවාර්යෙන් ඍණාරෝපකයට ආකර්ෂණය වෙනවා. මෙයා ඍණාරෝපණය කරුත් මේව ආකර්ෂණය වෙනවද? ෆිසික්ස් වල තියෙනනේ විද්‍යුත් චුම්බක ස්ථිති විද්‍යුත් පාඩමේ දැන් ඍණාරෝපණ දෙකම ලඟ වෙන්නේ නැහැ නේද? ධන ආරෝපණ දෙක ලඟ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේක දානවා මේක ඍණ වුණොත් තමයි මේ ආකර්ෂණයක් ඇති වෙන්නේ නේ. අන්න ඒ වගේම ඉලෙක්ට්‍රෝෆයිල් එක කියන්නේ ඉලෙක්ට්‍රෝන පවතින ඍණාරෝපිත තැන් වලට කැමති කට්ටිය. එහෙම වෙන්න නම් එයා ධනාරෝපණයක් වෙන්න ඕනේ. හරි? මේකේ මනිට පැත්ත තමයි මේක. හරි? නියුක්ලියෝෆයිල් එක කියන්නේ න්‍යෂ්ටිකාමී. මෙයා කැමති ධනාරෝපිත තැන් වලට. නියුක්ලියෝෆයිල් ඍණාරෝපිතයි. හරිද? මෙන්න මෙයා ඍණාරෝපිතයි. නියුක්ලියෝෆයිල් ඍණාරෝපිතයි. නියුක්ලියෝෆයිල් එක කැමති න්‍යෂ්ටිකාමී. ඒ කියන්නේ ධන ආරෝපිත තියෙන තැන් වලට. හරි? මේකෙම අනිත් පැත්ත. මේක මේ වචනේ දෙකෙන්ම ඉලෙක්ට්‍රෝෆයිල් කියන වචන දෙකම තියෙනවා. හරි? මේක ලියගන්න. ඔව් මං හිතනවා ලියගන්න ඇති කියලා. ඔව් මං හිතනවා ලියගන්න ඇති කියලා. ගොඩක් කීප දෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ ජලීය KOH මධ්‍යසාරී KOH අතර වෙනස මොකක්ද කියලා. මේක ලියගත්තා නේද? මම යට ලියන්න. දැන් අපි ජලීය KOH උයි මධ්‍යසාරීය KOH මේ මා KOH කියන මධ්‍යසාරී KOH මේ දෙකේ වෙනස අපේම සංගයක් ගමු මේක CH3 CH2 CH2Br CH3 CH2 CH2Br මෙන්න මේ දැන් මේ සංයෝග දෙකම එකම සංයෝගයද ගන්න. හරි? මෙන්න මේකට අපි දානවා ජලීය KOH. මේකට දානවා මධ්‍යසාරීය KOH. මේ දෙකේ කිසි වෙනසක් නැත්තම් මේක මේ සංයෝග දෙකමත් එකන. මේ දෙකේ වෙනසක් නැත්තම් මෙතන හම්බෙන්න පළ එකම වෙන්න එපෑනේ. හිතන්න මේ සංයෝග දෙකත් එකමයි. හරිද? මේ දෙකේ වෙනසක් නැත්තම් හරිද? ජලීය මධ්‍යසාරීය KOH කියන එකේ මධ්‍යසාරීය KOH ජලීය KOH කියන එකේ මධ්‍යසාරීය KOH කියන එකේ වෙනසක් නැත්තම් මේ දෙකත් එකම නම් මේ දෙකත් එකම වෙනවනේ. එහෙම නම් මෙතන හම්බෙන්න තෝනේ එකම දෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒ මේ දෙක වෙනස්. හරි? මේ ජලීය තත්ත්වයයි මධ්‍යසාරීය තත්ත්වයත් වෙනස්. හරි? ලබා දෙන්නේ පළ දෙකක්. හරි? ඒක හයිලයිට් කරලා ලියා ගන්න. හොඳට මතකයි තියාගන්න. හරි? මේකට දාපුවම මෙන්න ජලීය KOH දාපුවම වෙන්නේ CH3 CH2 CH2OH. මෙතන එන්නේ CH3 CH double bond CH2. හරි? මෙන්න මෙතන වෙන්නේ මම කලින් කියලා දුන්නා නේද? ආදේශයක් වල ආදේශ ප්‍රතික්‍රියා යටතේ මෙන්න මේකට අර මේ ජලීය KOH දෙන්නේ. අන්න එතන තුනේ මොකද්ද මේ BR එක අයින් වෙලා OH එක පැදිච්ච එකනේ. කලින් මම කලින් ලියුව එකේ බලන්න පොඩක් එක ආදේශයක් යටතේ මම කියලා දුන්නා එක මේ ජලීය KOH කියන එක. මෙන්න මේකත් මම කලින් කියලා දුන්නා. කලින් කියන්නේ මේක ඇල්කීන් යටතේදී මම මේක කියලා දුන්නා. මේ දෙක මම කලින් කියලා දුන්නා. අර මේ මම කීප දෙනෙක් අහලා තිබ්බා මෙන්න මේ දෙකේ වෙනස පොඩක් කියලා දෙන්න කියලා. ඒක තමයි මම කියලා දුන්නේ මෙතන. ජලීය KOH දැම්මොත් වෙන්නේ මෙන්න මේ BR එක අයින් වෙලා OH එකක් වදින එක. හරි? මෙතන මේ BR ම තියෙන ඕන කියලා නෑ. Cl තිබ්බත් හරි හරි. මොකක් හරි හැලජන් පරමාණුවක් තිබ්බොත් මේ වැඩේ වෙනවා. හරි? BR ම තියෙන ඕන කියලා එකක් නෑ. මෙතන වෙන්නේ මේ මධ්‍යසාරීය KOH දාව මෙන්න මේ BR එක මෙන්න මෙතනින් H එකක්. මෙන්න මේ BR එක මෙන්න මෙතනින් H එකක් ගලවගෙන HBr අණුව ඉවත් වෙලා යනවා. හරි? HBr ඉවත් වුණාට පස්සේ මෙතෙන්ට
බන්ධනයක් අඩුයි මෙතෙන්ටත් බන්ධනයක් අඩුයි. එහෙනම් මෙතන මොකද කරන්නේ? මෙතෙන් ඩබල් බොන්ඩ් එක ගහ ගන්නවා. නේ? ඇල්කීනයක් හදා ගන්නවා. හරි. හඳ මේක ලියා ගන්න. මේක හයිලයිට් කරලා ලියා ගන්න. මේක හයිලයිට් කරලා ලියා ගන්න. ඔව් හරි. දැන් අපි ඊළඟට තියෙන යාන්ත්‍රණ කතා කරමු. යාන්ත්‍රණ වලදී මුලින්ම කතා කරපුවා අපි ඇල්කේන වල තියෙන යාන්ත්‍රණ. එතන මේ යාන්ත්‍රණ ඇල්කේන වල නම් එකයි තියෙන්නේ. හරි. එන්න මේ හැලජනීකරණ යාන්ත්‍රණය. හරි. ඇල්කේන වල මම කිව්වා ප්‍රතික්‍රියාවක් කරද්දී පළවෙනි වීඩියෝ එක බලන්න. ඇල්කේන වල අපි ප්‍රතික්‍රියා දීපි ඇල්කේන දහනය. ඊට පස්සේ මෙන්න මේ හැලජනීකරණය කියලා මම කිව්වේ දෙකයිනේ කිව්වේ ඇල්කේන වලට. එතන මේවා පරිවර්තන වලට ඕන වෙන්නේත් නැහැ. හරි. ඕන වෙන්නෙම නැහැ. හැලජනීකරණය දැන් මෙතන නම් ඇතුලේ ක්ලෝරිනීකරණය. හරි. මොකද මේ හැලජනීකරණය කියන වචනේ යන තියෙන්නේ හැලජන් පරමාණුවක් සම්බන්ධ වෙන හින්දා. හැලජනීකරණය කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ හැලජන් පරමාණුවක් සම්බන්ධ වෙන හින්දා. ඇතන මෙතන නම් මොකද්ද? දැන් මෙතන සමහරවිට ක්ලෝරින් පරමාණුවනේ. ක්ලෝරින් පරමාණුවක් සම්බන්ධ වෙන හින්දා මෙතන අපි කියන්නේ ක්ලෝරිනීකරණ යාන්ත්‍රණය. බ්‍රෝමින් පරමාණු නම් බ්‍රෝමිනීකරණ. අයිඩින් පරමාණු අයිඩිනීකරණය. ඇතන මේක කියන්නේ ඔය යෙදෙන්නේ නැහැ. විශේෂයෙන් මෙතන මේ ක්ලෝරිනීකරණ යාන්ත්‍රණය තමයි. හරි. ක්ලෝරිනීකරණ යාන්ත්‍රණයේ කොටස් තුනක් තියෙනවා. හරි. මේක එකපාර වෙන එකක් නෙමෙයි. හරි. කොටස් තුනකට තමයි මේක සිද්ධ වෙන්නේ. හරි. මේ යාන්ත්‍රණයේ කොටස් තුනකට තමයි සිද්ධ වෙන්නේ. පළවෙනි එක දාම ආරම්භක. හරි. මේ වචනේම තියෙනවා මේ ආරම්භක කියලා. දාම ආරම්භක පියවර. හරි. දැන් දාමයක් ආරම්භ වෙන්නේ නම් ඒ කියන්නේ පටන් ගන්න වෙන්නේ. ඒක පටන් ගන්න වෙන්නේ මේ Cl2 ගෑස් එක. Cl2 වායුව මෙතන පේනවාද ඔයාලට මේ ඊතල දාන එකේ වෙනසක්. මෙතන මම සම්පූර්ණ ඊතල දාලා නැහැ මේ. එක පැත්තකට විතර ඊතල දාලා තියෙන්නේ. මෙන්න මේ ඊතලක් තියෙන්නේ. මෙන්න මේ ඊතලක් තියෙන්නේ. මේ පැත්තට දාලා නැහැ. හරි. ඊතල එක පැත්තකට විතර තියෙන්නේ. ඒකෙන් අදහස් සම විච්ඡේදනය කියන එක. හරි. මෙන්න මේකෙන් අදාළ වෙන්නේ මේ මෙතන තියෙන මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවානේ. ඒක මෙන්න මේ පරමාණුට එකයි මේ පරමාණුට එකයි සම විච්ඡේදනයක් තමයි ඒකේ අදහස් වෙන්නේ. හරි. මෙන්න මේකෙන් අදහස් වෙන්නේ සම විච්ඡේදනය කියන එක. හරි. මෙන්න මේක දැම්මොත් එහෙම විසම විච්ඡේදනය කියලා කියනවා. මෙන්න මේක ඊතලේ දැම්මොත් එහෙම මෙන්න මේක දැම්මොත් එහෙම අපි කියනවා විෂම විච්ඡේදනය. හරි. ඒක දැනට ලියා ගන්න. මෙන්න මේක විසම විච්ඡේදනය. මෙන්න මේක සම විච්ඡේදනය. දැන් මෙතන ඉල්ලන්නේ සම විච්ඡේදනයක්. හරි. මේ ක්ලෝරිනීකරණ යාන්ත්‍රණය මේ හැලජනීකරණ යාන්ත්‍රණය වෙන්නේ සම විච්ඡේදනය. හරි. විසම විච්ඡේදනය වෙන්නේ නැහැ. හරි. දැන් මේකෙදි වෙන්නේ සම විච්ඡේදනය වෙලා මෙන්න මේ වෙලා මෙන්න මේ මුක්ත කණ්ඩක දෙකක් හදා ගන්නවා. හරි. දාම ආරම්භක පියවරදී වෙන්නේ Cl2 අණුව සම විච්ඡේදනය වෙලා මෙන්න මේ මුක්ත කණ්ඩක දෙක හදා ගන්නවා. හරි. ඊට පස්සේ දාම ආරම්භ පියවර හරි. ඊට පස්සේ දාමේ ප්‍රචාරණය වෙනවා. හරිද? දැන් දාමේ ආරම්භ වුණා. දැන් දාමේ ප්‍රචාරණය වෙනවා. ප්‍රචාරණය වෙද්දී වෙන්නේ අපි කියමු CH4 මෙතන එකක් ගුණක් ගත්තා. ඒකද අපි මම ගත්ත මෙතන CH4. හරි. ගොඩක් වෙලාවට CH4 වලින් තමයි ගන්න. හරි. CH4 අණුව මෙන්න මේක ගත්තාම මෙන්න මේකෙදි වෙන්නේ දැන් මෙතන කැඩෙන මේ මෙතන Cl එකක් තියෙනවා. දැන් මෙතනදී මේ Cl මුක්ත කණ්ඩක දෙකක් තියෙනවා. හරි. මෙන්න මේ Cl මුක්ත කණ්ඩකයක්ුයි CH4 අණුවක. හරි. මෙන්න මෙතේ H එකකුයි. මෙන්න මේ තියෙන බන්ධනය මෙන්න මෙතන සම විච්ඡේදනය. මෙතනත් තියෙන සම විච්ඡේදනය. මෙන්න මේ බන්ධනය මෙන්න මේ බන්ධනයේ සම විච්ඡේදනය. මේ එක පැත්තකට මේ ඉතලේ තියෙන්නේ සම විච්ඡේදනය වෙලා මෙන්න මෙතනින් HCl අණුව මෙන්න මේ ටික අයින් වෙලා යනවා මේ. මෙන්න මේ ටික මේ HCl දිහා අයින් වෙලා යනවා. හරි. එහෙම වුණාට පස්සේ මෙන්න මෙතෙන්ට යනකොට මෙන්න මේ දැන් මෙතනදී ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන මේ බන්ධනයක් කියන ඇත්තට මෙන්න මේ තියෙන ඉලෙක්ට්‍රෝනේ කාබන්ට දෙනවා. මෙන්න මේ කාබන්ට දෙනවා. හරිද? ඒ කාබන්ට දුන්නාට පස්සේ ඒක දැන් මෙතන බන්ධනයක් හදන්න බෑනේ. බන්ධනයක් හදන්න බැරි හින්දා මෙන්න මේ විදිහට මේ මුක්ත කණ්ඩක විදිහට මේ පෙන්නලා දීලා මේ තනි ඉලෙක්ට්‍රෝන දැන් මෙතන තියෙනවා. හරි. ඊට පස්සේ දැන් මෙතන CH3 මුක්ත කණ්ඩකයකුයි HCl හැදෙනවා. හරි. දැන් මෙතන මුක්ත කණ්ඩකයක් තියෙනවා. ඊට පස්සේ ඒ මුක්ත කණ්ඩකේ ආය Cl2 අණුකුයි. හරි. Cl මුක්ත කණ්ඩකයක් නෙමෙයි Cl2 අණුවක්. හරි. දැන් මෙතන මුක්ත කණ්ඩකයක් තියෙන්නේ. මුක්ත කණ්ඩකයකුයි Cl2 අණුවකුයි සෙට් වෙනවා. හරි. හම්බෙලා මෙන්න මේ Cl2 අණුව සමවිච්ඡේදනය වෙනවා. මේක මෙහාට වෙනවා. මේක මෙහාට දෙනවා. හරි. මෙන්න මේක මෙහෙම වෙලා මෙහෙම වුණාම CH3Cl. හරි. දැන් මේ මුක්ත කණ්ඩකයේ ඉලෙක්ට්‍රෝනයයි මෙන්න මෙතන දැන් Cl දැන් Cl දෙදෙන ඉලෙක්ට්‍රෝනය මෙහෙම එකතු වුණාම CH3Cl. හරි. එහෙම වුණාම දැන් මේ මෙන්න මෙතන තියෙන බන්ධනේ මෙහාට කැඩෙන තනියම මේ බන්ධනේ සමන විච්ඡේදනය එහෙම වුණාම මෙන්න මෙතෙන්ට කැඩෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙනවා. හරි.
ඒක තමයි Cl මුක්ත කණ්ඩයක් විදිහට මෙන්න දක්වලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ Cl මුක්ත කණ්ඩකයයි මෙන්න මෙතන හැදෙන මේකයි. මෙන්න මේ දෙක ප්‍රතික්‍රියා කරනවා. හරි. ඒක ප්‍රතික්‍රියා කරනවා. ඒකේ වෙන්නේ මෙන්න මෙතන සමවිච්ඡේදය. හරි. ඇත්තට මේක රටාවක් තියෙනවා. මේක රටාවල නැත්තම් රට්ට කරලා ලියලා ගියයි. මේක පුරුදු කරන් දෙන හොඳ වැඩේ තමයි මේක තනියම කොලයක් අරගෙන මේ මල්දීප් එක හොඳට බලාගෙන ලියන්න එකපාරක් බලාගෙන ලියලා ඊට පස්සේ හොඳට කියන්නේ තයි පොලිස් කැපලයක් අරගෙන මේක තනියම තාන් කියන්නේ මේ මුකුත් බලන්නේ නැතුව දාම ආරම්භක පියවර, දාම ප්‍රචාරක පියවර, දාම අවසන් පියවර ලියාගත්තා. මම මේ කියලා දෙන්නම්. මේ ටික ටක් ගාලා මේ තමයි ලියලා යන්නේ. ඒතර මේ ටක් ගාලා මේක රටාවක් අහු වෙනවා. හරි. මේක රටාව කියන්නේ එකක් අයින් කරලා මේක හැදෙන්නට මේකෙන් මෙන්න මේක මෙන්න මේ සීල් ගන්න නැහැ. මෙන්න මේ මුක්ත කණ්ඩයක් හැදුවොත් ඒකට Cl2 එක සෙට් වෙලා ඊට පස්සේ මෙහෙම හැදෙනවා. ඊට පස්සේ මේ දෙක මෙලා මෙතෙන්ට එනවා. මේ මෙතන දෙක මෙතෙන්ට එනවා. මෙතන තියෙන්නේ මෙන්න මේ CH3 තුනක් තියෙනවානේ. හරි. ඒකෙන් අපි දැන් මේක ලියන්න ලේසි වෙන්න අනිවාර්යයෙන් දැන් මේ H එකක් මේ පැත්තට ගන්නවා. හරි. දැන් මේ Cl එක මෙතන ගත්තොත් එහෙම ඊතන දාන්න අමාරු වෙන්නේ. ඇත්තට මේ අනිවාර්යයක් නැහැ. හරි. මේ අණුවත් මෙන්න මෙහෙම නෙමෙයි තියෙන්නේ. හරි. චතුස්තලීය ව්‍යුහයක් තියෙන්නේ. දන්නවා sp3 move කරන්න තියෙන්නේ. මෙන්න මේ අණුව මේ මෙහෙම හැඩයක් නෙවෙයි තියෙන්නේ. හරි. හැඩය ගත්තාම මෙන්න මෙහෙමයි තියෙන්නේ. චතුස්තලීය ව්‍යුහයක් තියෙන්නේ. හරි. ඒක හරි. ඊට පස්සේ මම කිව්වේ මෙන්න මෙතන තියෙන මේ H එක සාමාන්‍යයෙන් අපි දැන් ගද්දි මේ හැම එකේම ලියද්දි H එක දැන් මෙතන Cl බැඳෙනවනේ. ඒ Cl බැඳෙන එක Cl එක මෙතන ගන්න එපා. හරි. එහෙම නම් අපිට ඊතල දාදී ප්‍රශ්නයක් එනවා. එතකොට මෙන්න මේ ඊතලෙ මෙන්න මෙහාට අරන් යන්න වෙනවා. මෙන්න මේ දාන ඊතලෙ මෙන්න මෙතනින් දාන්න. නැත්නම් මෙන්න මෙතනින්. එහෙම නම් කරදරයිනේ. ඒ හින්දා අපි මේ අන්තිම H පරමාණු ඉතුරු වන තුරුම H පරමාණුව මෙන්න මෙතෙන්ට අරන් ලියන්න. හරි. මේක මේ නීතියක්වත් සම්මතයක්වත් එහෙම නෙමෙයි මම කියන්නේ ලේසියි. හරි. මෙන්න මෙතෙන් H පරමාණු අරගෙන ලියලා එන්න එකේ සමවිච්ඡේදනය කරන්න. සමවිච්ඡේදනය කරද්දී අපි කරන්නේ මෙන්න මේ බන්ධනයේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන මෙන්න මෙයාට දෙන්න. ඒ කියන්නේ මෙතන දැන් ලකුණ අත්‍යවශ්‍යත් නැහැ. දැන් ලකුණ දැම්මත් වැරදිත් නැහැ. හරිත්. ඒ කියන්නේ දැන් ලකුණ දැම්ම කියලා ලකුණ ඒ කියන්නේ අඩුවක් වෙන්නේ නැහැ. දැන් ලකුණ දැම්මත් හරි නැත්නම් හරි. හරි. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් ලකුණ ප්‍රශ්නයක් නැහැ. මෙතනදී සමවිච්ඡේදනය මෙන්න මෙතනදී මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝනේ මෙන්න මෙතනින් දෙන ඉලෙක්ට්‍රෝනත් එක්ක මෙන්න මේ දෙන්න එකතු වෙලා Cl හැදෙනවා. හරි. ඒක රටාවක්. හරි. ඒක තමන් අධ්‍යයනය කරලා අල්ලගන්න. හරි. ඊට පස්සේ මෙතන හැදෙන මෙන්න මේ මුක්ත කණ්ඩකයත් එක්ක CH2Cl මුක්ත කණ්ඩකයයි ආයෙත් මෙතන Cl2 එකයි. හරි. ආයෙත් සෙට් වෙලා මෙන්න මම කලින් කිව්වේ අන්න ඒ වැඩේ වෙනවා. හරි. අන්න ඒක දිගින් දිගටම වෙලා මෙතන HCl ඉවර වන තුරු CH4 වල තියෙන H4ම අවසන් වන තුරු මෙන්න මේ වැඩේ නොනවත්වාම සිදු වෙලා යනවා. හරි. එහෙම නොනවත්වාම සිදු වුණාම දැන් මෙතන CCl4 හම්බ වෙනවනේ. අන්න ඊට පස්සේ තමයි ප්‍රතික්‍රියාව අවසන් වෙන්නේ. හරි. ඇත්තටම අවසන් වෙන්නේ මෙන්න මෙතන. හරි. මෙන්න මේ ටික මේ වෙලා දිගට වෙලා යනවා. හරි. ඊට පස්සේ දාම අවසන් පියවරේට දාගත්තා. හරි. දාම අවසන් පියවරේදී වෙන්නේ දැන් අපිට මං කියන මේ තැන්වල මුක්ත කණ්ඩක හම්බ වෙනවා කියලා. හරි. මේ දාමයේ අවසන් වෙන්න පුළුවන් විදි තමයි දාමයේ අවසන් කියන්නේ ප්‍රතික්‍රියාව ඉවර වෙනවා වගේ ගන්නෙ. අවසන් කියන්නේ පටන් ගත්තා වැඩි වුණා. හරිද? මේ ඇත්තට මේක හරි මේ මොකද කියන්නේ? දාම ආරම්භ කියන්නේ පටන් ගන්නවා. දාම ප්‍රචාරණ කියන්නේ වැඩේ වෙනවා. හරි? දාම අවසන් කියන්නේ වැඩේ ඉවර වෙනවා. වැඩේ ඉවර වෙද්දි වෙන්නේ මෙන්න මේ Cl2 මුක්ත කන්දක දෙන්නේ සෙට් වෙනවා. හරිද? දැන් අපි කිව්වනේ මං කිව්වනේ දැන් මෙන්න මෙතනදී Cl2 මුක්ත කණ්ඩක හැදෙනවා කියලා. හරි? Cl2 මුක්ත කණ්ඩකයක් මෙන්න මෙතන CH4 අණුවක ගැටුණාම හරි දැන් මේ වායුගෝලනේ මේ ඔක්කොම ගෑස් නේ තියෙන්නේ. හරිද? දැන් මම වායුගෝලෙම අණු තියෙද්දි මෙහෙම වෙලා ගැටෙද්දි දැන් මේක මේ Cl මුක්ත කණ්ඩකයක් CH4 අණුවක ගැටුණාම මෙන්න මේක හැදෙනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන හැදෙනවා. හරි? දැන් අපි කිව්වනේ දැන් මම මෙතන මෙහෙම වුණාම ආයෙ දැන් ඇවිල්ලා දැන් මෙන්න මෙතන ගමුකෝ අපි Cl පරමාණු දෙක. මෙහෙම මේ තියෙන Cl මුක්ත කණ්ඩකයක්. හරිද? මෙතන තියෙනවා CH4 අණුවක්. හරි? මෙතන හරිද? දැන් මෙයා මෙන්න මෙතනින් ගිහිල්ලා මෙන්න මේ Cl මුක්ත කණ්ඩකය ගිහිල්ලා මෙන්න මෙයා ගැටෙනවා. හරි? ඒ කියන්නේ CH4 අණුව. එතකොට ඔක ඉන්නේ මොකද්ද? මෙන්න මේකේ එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. CH3 මුක්ත කණ්ඩකය හැදිලා Cl පිට වෙනවා. හරි? දැන් මෙයා ගැටෙන්නේ නැතුව බැරලාවක් ගිහිල්ලා මේ මොකද ඉන්නේ? මේක වායුගෝලය කියන මේක වායුගෝල තියෙන අණුවින්දා මෙයා ගිහිල්ලා මෙයා ගැටෙනවා. මෙයා ගැටෙනතු මෙයා ගැටෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයෙත් හැදෙනවා Cl2ම. හරි?
මෙයා ගිහිල්ලා මෙයාගේ මේ CL මුක්ත කණ්ඩ ගිහිල්ලා CL මුක්ත කණ්ඩකම ගැටෙනවා. ඒක වෙන්න පුළුවන් නේ. දැන් මේ වායු නීතිය ගත්තාම ඒක අපිට කියන්න බෑනේ මෙයා ගිහිල්ලා මෙයාගෙම ගැටෙනවා කියලා. හරි. ඒක නිකන් අහඹුයිනේ. අහඹු විදිහට මෙයාක් ගැටෙනවා. හරි. ඒ වුණාම ආයේ CL2ම හැදෙන්න පුළුවන්. ඒතකොට දාම අවසන් පියවරක් තමයි CL2 හැදෙන එක. හරි. ඊට පස්සේ දැන් අපි කියනවා මෙන්න මෙතන CH3 මුක්ත කණ්ඩයක් හැදෙනවා කියලා. හරි. දැන් මේ CH3 මුක්ත කණ්ඩකය CL2 අණුවක් එක්කම ගැටුණොත් මෙන්න මේ වැඩේ වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වැඩේ වෙනවා. හරි. CL2 අණුව ගැටුණොත්. මෙන්න මේ වගේ මෙන්න මේ පියවරටම මේක ගැටුවොත් කියලා CH3 මුක්ත කණ්ඩකයම එහෙම වුණාම මෙන්න මෙතන CH3 හැදෙනවා. හරි. ඒ කියන්නේ මෙන්න මේ මුක්ත කණ්ඩකේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මෙතෙන් දෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මෙතෙන් දෙනවා. එහෙම වුණාම මෙතන C2H6 කියන විවය ලබා ගන්නත් පුළුවන්. හරි. එහෙමත් නැත්තම් මෙතන හම්බෙන CH3 මෙතන හම්බෙන Cl මුක්ත කණ්ඩකයකුයි එකට ගැටෙනවා. මම කියවනේ මේ ඔක්කොම තියෙන එක වායු නියදී එක මේ ඔක්කොම මිශ්‍රණයක් තියෙන කියලා. ඉතින් මේවා හැම වෙලේම එහාට මෙහාට කරන එකත් ගැටෙනවා. ආයෙ වෙන් වෙනවා වගේ ගැටෙනවා. ඒක ගිල්ලා තව එකක් ගැටෙනවා. අයිකලා බිත්තිය ගැටෙනවා. බිත්තිය ගැටලා කොහොම ප්‍රස් ඒ කියන්නේ බිත්තිය ගැටලා මෙහාට එනවා. අහඹු ගමන් කිරීමක් තියෙන්නේ. හරිද? එහෙම තියෙද්දි CH3 මුක්ත කණ්ඩකයක් ඇවිල්ලා Cl මුක්ත කණ්ඩකයක් ගැටෙනවා. හරි. එහෙම වුණාම CH3 Cl හැදිලා එහෙමත් දාමේ අවසන් වෙන්න පුළුවන්. හරි. මෙන්න මේ ටික දැන් හොඳට ලියා ගන්න. හරි. මෙන්න මේ ටික මෙන්න මේක මෙන්න මේක කරලා මම ලියලා ලේසි. හරි. මේකයි ලොකු විශේෂ දැනන්න ඕනේ. මම ලියන්න මතක හිටිනවට ගාලා අපිට මේ දාම ප්‍රචාරණ පියවර කියන එකේ මම අර හොඳට මම කිව්වේ කලින් මේ තනියම ස්ටඩි කරලා තනියම අවබෝධය අරගෙන මෙන්න මේක තනියම ලියා ගන්න පුළුවන් වෙනවා. හරි. මේක රටාවක් තියෙනවා. මම අර කලින් කිව්ව රටාවම තව මේක දිගටම කරන් යන්න. මේක ඔක්කොම ලියා ගන්න. Shinix Academy Sinhala Geek Show. Please subscribe and like, comment, share.